ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ධනුෂ්ක සෙනවිරත්න. මම රෝෂිනී විජේසූරිය. මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. එජාප නායකත්වය තවත් මාස 6ක් රනිල්ට. අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර අර්බුදය උඩුදුවයි. රතන හිමිට පාර්ශව කිහිපයකින් විරෝධය. රතන හාමුදුරන්ට කිසිසේත්ම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීමේ සදාචාරාත්මක අහිතියක් නැහැ. ඒ ගම්පා මිනිස්සු රතන හාමුදුරන්ව ප්‍රතික්ෂේප කරලා ඉවරයි. පූජ්‍ය අතුරිය රතන හාමුදුරන්ට නිර්දේශයක් ලබා දිය හැකි. නමුත් තීරණය කළ නොහැකි. ඡන්දය නිසා නතර කෙරෙනු රජයේ රැකියා 1,50,000 වැඩසටහන ජනපති යලි ආරම්භයි. හොරපාරෙන් ගෙනා කෝටි 5ක චොක්ලට් රේගු බහරයට. පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ මුද්‍රා සහිත හොර කච්චේරියකුත් වටලයි. රනිල් වික්‍රමසිංහ මහතා තවත් මාස 6ක කාලයක් එක්සත් ජාතික පක්ෂයේ naයකයා ලෙස කටයුතු කළ යුතු බවට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා. ඒ නායකත්වයට යෝජනා වී ඇති අයට සිය හැකියාවන් පෙන්වීම සඳහා මාස 6ක කාලයක් ලබා දීමට තීරණය කිරීමත් සමගයි. මේ අතර පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නම් කිරීමද ඉදිරි කෘත්‍යාධිකාරී මණ්ඩලය දක්වා කල් දැමීමට තීරණය කර ඇති බවයි. දවසේ පුවත. පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය දරුණු පරාජයකට ලක්වීමෙන් අනතුරුව වසර 26ක කාලයක් පක්ෂයේ නායකත්වයේ හෙබ වූ රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළා. ඒ අනුව පක්ෂයට නව නායකත්වයක් තෝරා ගැනීමට යෝජනා වූ අතර ඊට මේ වන විට නම් 8ක යෝජනා වී තිබෙනවා. පක්ෂයේ පොදු එකඟත්වයේ ඇතනම් තමන්ද පක්ෂයේ නායකත්වයේ බහර ගැනීමට සූදානම් බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කළ බවට වාර්තා වූයේ මේ අතරතුරයි. මෙම අර්බුද මැද්දේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී රැස් වුණා. ඒ පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහායි. අද දෙකෙන් එකක් බේර ගන්නවද? ඒ ඉතින් අපි බලමු අපි පොඩ්ඩක් ඉන්නමු. අද අවසාන දවසට කියලා තමයි කියන්නේ. අද කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ප්‍රථම ප්‍රශ්නේ. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැය 2කට අධික කාලයක් පැවති අතර එහිදී කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා. පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා කරු ජයසූරිය මහතාට පක්ෂව කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ පක්ෂ නායකත්වය සඳහා ඔහු සුදුසු බවයි. මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතාද අදහස් පළ කර තිබෙනවා. කරු ජයසූරිය මටත් කිව්වා නායකත්වය බාර ගන්න කැමතියි කියලා. අපිට ඒ ගැනත් සලකා බලන්න පුළුවන්. නායකත්වය ගැන තවම හදිස්සියක් නැහැනේ. අපිට තව ටිකක් ඉඳලා තීරණයක් ගන්න පුළුවන්. මම කැමතියි නායකත්වය බාර දෙන්න. ඒ ගැන ඔයාලා තීරණයක් ගන්න ඕන. මොකද කරන්න කියලා. ඡන්දය පරාදුන ගමන් නිසා නායකත්වය ගැන තීරණයක් ගන්න තව ටිකක් ඉඳලා බලමු. ඒ ගැන පස්සේ කතා කරමු. කෙසේ වෙතත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී බොහෝ දෙනෙකුගේ අවධානය යොමු ඇත්තේ තරුණ නායකත්වයක් පිළිබඳවයි. කරු ජයසූරිය මහතාට මේ වන විටත් වයස අවුරුදු 80ක් වන නිසා ඉදිරි ජනාධිපතිවරණයට තවත් නායකයෙකු තෝරා ගැනීමට සිදුවනු ඇති බවට එහිදී ඇතැම් පිරිස් ප්‍රකාශ කර තිබෙනවා. එම හේතුව නිසා පක්ෂය තුළ කලක් රැඳී සිටිමින් පක්ෂය ඉදිරියට ගෙන යා හැකි තරුණයෙකු නායකත්වය සඳහා පත් කළ යුතු බවට ඇතමුන් ප්‍රකාශ කළ බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා. ඒ අනුව මේ වන විට පක්ෂයේ නායකත්වය සඳහා යෝජනා කර ඇති අයට වගකීම් බෙදා දෙමින් ඔවුන්ගේ හැකියාව මත ඉදිරි නායකත්වය තෝරා ගැනීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟත්වය පළ වී තිබෙනවා. ඒ සඳහා මාස 6ක පමණ කාලයක් ඔවුන්ට ලබා දෙන අතර එම මාස 6 තුළ රනිල් වික්‍රමසිංහ මහතාම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ හොබවනු ඇති බවයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ. අද දවසේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය දෙන්න ඕනේ. ඒක අද හවස රිලීස් කරනවා. ඒක දැන් තෝරලා තියෙන කවුද කියලා? ඔව් තෝරලා තියෙන ප්‍රකාශයට පත් කරයි හවස. පක්ෂ නායකත්වය ගැන කොටසක් කියනවා නායකතුමාට මාස 3ක් විතර ඉන්න කියලා. සමහර අය කියනවා කරු ජයසූරිය මැතිතුමා ගෙයුම් මෙතන කියලා. තවත් කොටසක් කියනවා තරුණ නායකත්වයට බාර දෙමු කියලා. දෙන තරුණ නායකත්වයේ කවුද කියන එක තීරණය ගන්න බෑ. පස් ආයෙ දිනේ තිල්ලනවා. කරු ජයසූරිය මහත්තයා සම්බන්ධයෙන් බොහෝ දෙනා ප්‍රසාදය පළ කරනවා. ඒක තමයි දැන් ඉස්සරහම තියෙන යෝජනාව. මේකට බෞද්ධරයක් කැමති වෙලා තියෙනවා. ඒ සම්බන්ධව තීන්දුවක් එයි. නායකත්වය
නායකත්වය සම්බන්ධයෙන් ඔබතුමා නම චෝදනා වෙලා තිනවා. නායකත්වයේ අනාගත පරම්පරාව කොහොමද බාර අරගෙන ක්‍රියා කරන්න කියන කාරණය සමස්ත පක්ෂයේ සියලු දෙනාගේ අවධානය යොමු වෙලා තිබෙනවා. ඒ අනුව විවිධ මත, විවිධ අදහස්, විවිධ යෝජනා, ගැළපෙන නොගැළපෙන යෝජනා සියල්ල එකට මුසු කරලා ක්‍රියා කරන්න පක්ෂය හැටියට ක්‍රියා කරගෙන යනවා. ඊට පස්සේ කතානායකතුමාගේ තම යෝජනා තිබ්බ අපි දැක්කා. ඔව් විවිධ මත තිබෙනවා. නමුත් අනාගත පරම්පරාවට පක්ෂයේ හිමි යුතුයි කියන තැන පක්ෂයේ ස්ථාවරයේ තිබෙනවා. මේ පක්ෂය නැවතත් මේ අර්බුදයකට යන්නේ මන්ත්‍රීතුමා. නෑ කිසිම අර්බුදයක්. ඒකනේ කෙලින්ම කියන්නකෝ ඒකට. මම එතුමාට විරුද්ධ නැහැ. නමුත් දේශපාලන ස්ථාවර වෙනස් අපේ. විසඳනවා ඔක්කොම ප්‍රශ්න විසඳුණා. මේ මහලගම්තුමා ප්‍රකාශයක් කරයි. මේ නායකතුමාව ටිකක් කල් තියාගන්න තීරණය කරා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන්ද මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කර තිබෙනවා. කෙසේ වෙතත් එහිදීද ඒ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට හැකි වී නැහැ. දවසේ පුවත කොරෝනා වෛරසය පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. පැන්නේෂියා බැංකුව සැබැවින්ම ශ්‍රී ලාංකේයයි. පාර්ලිමේන්තු මැතිවරණයේ හේතුවෙන් නතර කෙරුණු රජයේ රැකියා වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ උපාධිධාරීන් 50,000කට හා අඩු ආදායම්ලාභීන් ලක්ෂයකට රැකියා ප්‍රදානය වහාම ආරම්භ කෙරෙන බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය වසරේ නොවැම්බර් මාස ජනාධිපති ධුරයට පත් වී සති කිහිපයක් ඇතුළත උපාධිධාරීන් 50,000ක් හා අඩු ආදායම්ලාභීන් ලක්ෂයක් රැකියාව සඳහා අනියුක්ත කිරීමේ වැඩසටහන ආරම්භ කළා. ඒ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව දිලිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම අරුමුණු කරගනිමින් නමුත් 2020 පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රැකියා වැඩසටහන අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නියම කළ බව ජනාධිපති මාධ්‍යාංශය පවසනවා. අභිනව අග්‍රාමාත්‍යවරයා, අග්‍රාමාත්‍ය ලේකම්වරයා, කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කරමින් මේ වන විට පාලන තන්ත්‍රය විධිමත් පරිදි ස්ථාපනය කර ඇති බැවින් එම රැකියා 1,50,000 වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යාංශය නිවේදනය කළේ ඒ අනුව රැකියාලාභී උපාධිධාරීන්ගේ නාම ලේඛනය ලබන 17 වන සඳහා රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කරන බවයි. තෝරාගනු ලැබුවන්ට අදාළ ලිපි යැවීම ලබන 17 වන සඳහා ආරම්භ බවත් පත්වීම්ලාභීන් සැප්තැම්බර් මාස 2 වෙනිදා තමන්ට ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු බවත් ජනාධිපති මාධ්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. සුදුසුකම් ලැබූ උපාධිධාරීන්ගේ නම් ලේඛනයට ඇතුළත් වන නැත්නම් ජනාධිපති කාර්යාලයෙන් විමසන ලෙස දන්වා තිබෙනවා. මේ අතර තෝරාගත් අඩු ආදායම්ලාභී රැකියා ලක්ෂ්‍ය සඳහා අනියුක්ත කිරීම ඒ සඳහාම ස්ථාපිත කාර්ය සාධක බලකාය විසින් සැප්තැම්බර් 2 වෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ අතර කැබිනට් අමාත්‍යාංශ 3ක් සඳහා පත් කෙරුණු නව ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා. ඒ අනුව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස MMPK මයාදුන්නේ මහතාත් වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස UDC ජයලාල් මහතාත් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාත් පත් කර තිබෙනවා. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව පාර්ලිමේන්තුව රැස්වීමට දාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව ලබන 20 වන බ්‍රහස්පතින්දා පෙරවරු 9:30ට නව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. එම පාර්ලිමේන්තුව රැස්වීමේදී පළමුව කතානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත් කර ගැනීමෙන් අනතුරුව සියලු මන්ත්‍රීවරුන් දියුරුම හා ප්‍රතිඥාව ලබා දීම සිදු කරනු ඇති. මේ අතර මෙම මංගල රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නියමිතයි. MCC ගිවිසුම නීතිපතිවරයා විසින් අනුමත කර ඇති බවට පළවන වාර්තා තරය ප්‍රතික්ෂේප කරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරණේ රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ අදාළ වාර්තාවල දක්වා ඇත්තේ නීතිපතිවරයා වෙනුවෙන් 2018 වසරේ නිකුත් කරන ලද ලිපියක් බවයි. MCC ගිවිසුම සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂය යටතේ මේ වන විට ලිපියක් සංසරණය වන අතර එය 2018 වසරේ ඔක්තෝබර් මාස 10 වන දින නිකුත් කරන ලද්දක්.
මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජොනතන් ජී නෑෂ් වෙත ආමන්ත්‍රණය යොදා ඇති එම ලිපියට අත්සන් තබා ඇත්තේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් යන අයයි. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවී සඳහන් කළේ අදාළ ලිපිය නීතිපතිවරයා වෙනුවෙන් නිකුත් වූ ලිපියක් පමණක් බවයි. විවිධ සමාජ මාධ්‍ය ජාලා හරහා MCC ගිවිසුම ගරු නීතිපතිවරයා විසින් අනුමත කර ඇති බවට ප්‍රකාශ වන කරුණු මේ අවස්ථාවේදී අසත්‍යක් බවට තරයේ ප්‍රකාශ කර සිටිනවා. 2018 ගරු නීතිපතිවරයා වෙනුවෙන් නිකුත් කරන ලද එම ලිපිය සම්බන්ධයෙන් වත්මන් නීතිපතිවරයාගේ මතය වන්නේ එම ලිපිය ප්‍රකාරව මෙම ගිවිසුමේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් කිසිදු මතයක් ප්‍රකාශ වී නොමැති බවයි. ඒ අනුව දැනට පවතින තත්ත්වය මත ගරු නීතිපතිවරයා විසින් රජයේ අදාළ පාර්ශවකරුවන්ගේ නිරීක්ෂණ කැඳවා තිබෙනවා. එසේම අතිගරු ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවේ අවසන් වාර්තාවද ලැබීමෙන් අනතුරුව එම කමිටු වාර්තාවේ කරුණු සැලකිල්ලටගෙන මෙම ගිවිසුමේ නිත්‍යානුකූලභාවය සහ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් රජයේ අදාළ පාර්ශවකරුවන්ට නීතිපතිවරයාගේ උපදෙස් ලබා දීමට නියමිතයි. නව රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අදත් සියදුරයන්හි වැඩභාර ගනු ලැබුවා. නව රජයේ රාජ්‍ය සේවා හා පළාත් පාලන අමාත්‍යවරයන් ලෙස දිවුරුම් දුන් ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා එම අමාත්‍යාංශයේදී සියදුරෙහි රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කළා. නව රජයේ පරිසර අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද අමරවීර මහතා බත්තරමුල්ලේ පිහිටි සිය අමාත්‍යාංශයේදී වැඩභාර ගනු ලැබුවා. අමාත්‍යංශ බෙදී යෑම පිළිබඳව සතුටු වෙන අය අසතුටු වෙන අය. නමුත් මම හැම වෙලාවෙම විශ්වාස කරන එකක් තමයි අපිට බාර දෙන්නේ මොන වගකීමද. ඒක පිළිබඳව අපි තර්ක කර ඉන්නේ නැතුව ඒ ලබා දෙන වගකීම ලබා දුන් නායකයන් බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳින් ඉෂ්ට කිරීම තමයි අපි කළ යුත්තේ කියලා මම විශ්වාස කරනවා. අපි අමාත්‍යංශේ වැඩබාරගෙන මාස ගණනක් යනවා ගැසට් එකේ. නමුත් මේ සැරේ අමාත්‍යංශේ වැඩබාර ගන්න ඉස්සෙල්ලා ගැසට් පත්‍රය නිකුත් වෙලා ඉවරයි. ප්‍රථම වරට කැබිනට් අමාත්‍ය ධුරයක දිවුරුම් දුන් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කොළඹ වරාය පරිසරයේ පිහිටි එම අමාත්‍යාංශයේදී වැඩ බාර ගනු ලැබුවේ මෙලෙසින්. දැන් අපිට තියෙන්නේ අපේ වගකීම. ඒ වගේම එතුමන්ලා මා කෙරේ තිබු විශ්වාසය තුල අපි මේ ගමන ඉදිරියට ගිහිල්ලා දියුණු වෙන ලෝකයේත් එක්ක වරාය ක්ෂේත්‍රයේ නාවික ක්ෂේත්‍රයේ මේ කලාපයේ බලවත්ම ස්ථානයක් බවට ශ්‍රී ලාංකීය රජයේ යටතේ මේ වගකීම ඉටු කරන්න. වරාය අධිකාරිය තවත් ශක්තිමත් කරමින් ඒ වගේම අනිකුත් සියලු කලාපයේ බලවත්ම ස්ථානයක් බවට පත් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. මහින්දානන්ද අලුත්ගමගේ මහතා නව රජයේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත්වීම ලැබුව අතර බත්තරමුල්ල ගොවිජන මන්දිරයේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සිය දුරෙහි වැඩභාර ගනු ලැබුවා. අපට රජය ලොකු වගකීමක් බාර දීලා තිනවා මේ රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රය සම්බන්ධයෙන්. කෘෂිකර්ම ක්ෂේත්‍රයට ආයෝජනය කරන ආයෝජකයන්ට විශේෂ බදු සහන ලබා දෙන්න කියන ඉල්ලීමක් මම කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රවාහන අමාත්‍ය දුරේ හිමි වූ ගාමිණී ලොකුගේ මහතා සිය දුරෙහි වැඩභාර ගනු ලැබුවේ බත්තරමුල්ල සිත්තිරිපායේ පිහිටි අමාත්‍යාංශයේදී. වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය දුරේ හිමි වූ සී.බී. රත්නායක මහතාද අද සිය දුරෙහි වැඩභාර ගනු ලැබුවා. ඒ බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යාංශයේදී. අපේ අභිනව කතානායකතුමා පෞගේ දවස්වල ආందోලනාත්මක දේවල් තිබ්බා. බදුදීන් ගැන කතා කෙරුවා, විහෙර විහාර එලිපෙහෙලි කිරීම ගැන කතා කෙරුවා. වන සම්පතින් ඒ සියලු දේ ආරක්ෂා කරන බෞද්ධ අඛණ්ඩතාවය, ඒ වගේම අපේ පෞරාණික දේවල් ආරක්ෂා කිරීම සඳහා නිවැරදි තීන්දුව නිවැරදි ආකාරයෙන් ගන්නවා. ඒ නිසා බෞද්ධ කොඩිය ගන්න ඕන තැනට බෞද්ධ කොඩිය ගන්නවා, ජාතික කොඩිය ගන්න ඕන තැනට ජාතික කොඩිය ගන්නවා, කඩුව ගන්න ඕන තැනටත් කඩුව ගන්නවා. ඒක තමයි මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. මේ අතර නව රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අද සිය ධූරයන්හි වැඩභාර ගනු ලැබුවා. ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්තන රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් ඉන්දික අනුරුද්ධ මහතා බත්තරමුල්ල සිත්තිරිපායේ පිහිටි නිවාස අමාත්‍යාංශයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්ව සිටියා. මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් අජිත් නිවාඩ් කබ්‍රල් මහතා එම ධූරෙහි වැඩභාරගත් අතර ඔහු මෙවර ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රථම වරට පාර්ලිමේන්තුව නියෝජනය කරනවා.
පළවෙනි වතාවට මේ රටේ සියලුම ඇමතිවරුන්ට සියලුම රාජ්‍ය ඇමතිවරුන්ට ඉතාමත් පැහැදිලි කාර්යභාරයක් වෙන් කළ දීලා. කාටවත් මේකෙන් පැනලා යන්න බෑ. මේක ඉතාමත් පැහැදිලි ලෙස පෙන්වලා දීලා තිනවා අපි සියලු දෙනාම මනින්නේ මොන මිම්මෙන්ද කියලා. ඒ නිසා අපි හැමෝටම මේ මිම්ම අනුව ඒ කටයුතු අනුව කටයුතු කරන්න වෙනවා. බොහෝ දෙනෙක් මගෙන් අහනවා සර් මේ රට ගොඩ දාන්න පුළුවන්ද කියලා. මම එයාට කියන්න ඕනේ අපිට අනිවාර්යයෙන්ම ගොඩ දාන්න පුළුවන්. පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දෙවරුම් දුන් සරත් වීරසේකර මහතාද අද සිය දුරෙහි රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කළා. මම 13 වෙනි සංශෝධනයට ඉතාම තදින් විරුද්ධ වෙච්ච කෙනෙක්. 13 වෙනි සංශෝධනයට විරුද්ධ වෙච්ච මට පළාත් සභාව වාර්ඩ දුන්න එක දෛවයේ සද්දමක් හැටියට තමයි මම සැලකන්නේ. ඒ සම්බන්ධයෙන් තියෙන අහිතකර සංශෝධන අපි අහෝසි කරන තාක් කල් කිසිම ලෙසකින්වත් පළාත් සභාව වලට ඉඩම් සහ පොලිස් බලතල නොදෙන බව පැහැදිලිවම කියනවා. නිමල් ලංසා මහතා තමාට හිමි වූ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධුරෙහි වැඩභාර ගත්තා. ප්‍රථම වරට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු වරම් හිමි කරගත් විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපුල මහත්මිය නිපුණතා සංවර්ධන වෘත්ති අධ්‍යාපන පර්යේෂණ සහ නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය ධුරෙහි අද වැඩභාර ගනු ලැබුවේ මෙලෙසින්. ප්‍රථම වරට පාර්ලිමේන්තු වරම් හිමි කරගත් ජීවන් තොණ්ඩමන් මහතා වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධුරේ අද පෙරවරුවේ වැඩභාර ගනු ලැබුවා. සමෘද්ධි ගෘහ ආර්ථික ශුද්‍ර මූල්‍ය ස්වයං රැකියා ව්‍යාපාර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෙහන් සේම්සිංහ මහතා අද සිය දුහරේ වැඩ ආරම්භ කළා. වනජීවි රැකවරණය අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු වැඩපිළිවෙල හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරේ හිමි වූ විමලවීර දිසානායක මහතා වැඩභාර ගනු ලැබුවේ බත්තරමුල්ල සොබාදම්පියසේදී. වැඩියෙන් අවධානය යොමු වෙන්නේ වන ජීවීන්ගෙන් වෙන හානි. හැබැයි වන ජීවී ආරක්ෂා කරගන්නත් අපි ඒ සමානම කටයුතු කළ යුතු තිබෙනවා. කොහොම නමුත් වසර දෙකක් ඇතුළත මේ වගකීම හරියට ඉෂ්ට ගන්න බැරිනොත් මේ අමාත්‍යාංශ මේ තනතුරේ මම රැඳෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කරන්න කැමතියි මේ මොහොතේදී. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීමට ආණ්ඩුව වහාම කටයුතු කළ යුතු බව සමගි ජනබලවේගයේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ බොරැල්ල ශ්‍රී ලංකාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී. සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ බොරැල්ල ශ්‍රී ලංකාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. අපේ රටේ ජීවත් වන ජනතාවට අද වන විට අසහනකාරී පීඩනකාරී ජන ජීවිතයක් නිර්මාණය වෙලා තිබෙනවා. විශේෂයෙන්ම රටේ පවතින ආර්ථික අර්බුදය තුළ ජීවන වියදම වැඩිවීම තුළ අහස උසට බඩු මිල වර්ධනය වීම තුළ ජනතාවට ජීවත් වන්නට බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. පසුගිය මහමැතිවරණයේදී ජනතාවගේ මතය ප්‍රකාශ කළා. වර්තමානයේ බිහි වුණු ආණ්ඩුවට ඒ වරමට ගරු කරමින් වරම ලබානු සහ ලබා දුන්නු සමස්ත ජනතාවට සේවය කිරීමට අවස්ථාව ලැබිලා තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි අපේ රටේ ජනතාවට ජීවත් වීම සඳහා අවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන්නට රජය කටයුතු කරන්නට ඕන. විශේෂයෙන්ම දරිද්‍රතාවයට ලක්වුණු මේ සෑම සියලු දෙනාටම ශක්තියක් වන්නට ඕන මේ වර්තමාන රජය. පාසල් ළමුන් ඉලක්ක කරගනිමින් ඉන්හෙලර් සහ ස්ප්‍රේ උපයෝගී කරගනිමින් මත්ද්‍රව්‍ය චාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ නව ක්‍රමවේදයක් භාවිත කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ නීති විරෝධී මත්ද්‍රව්‍ය චාවාරම් සඳහා ගත වූ සති දෙක තුළ රුපියල් කෝටි 220කට අධික මුදලක් සංසරණය වී ඇති බවට තොරතුරු වාර්තා වන බවයි. පසුගිය වසර 3ක කාලය තුල බැංකු දෙකකට අයත් ගෙනුම් 5ක් තුල රුපියල් කෝටි 31කට අධික මුදලක් සංසරණය වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අදාළ සැකකාර කාන්තාව බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මර්වින් ජානා නැමැත්තාගේ සහෝදරියක් බවටයි අනාවරණ වී ඇත්තේ. අත්අඩංගුවට ගන්න අවස්ථාවේ ඇගේ බැංකු ගිණුම්වල තිබී රුපියල් කෝටි 30කට ආසන්න මුදලක්ද සොයාගෙන ඇති අතර අදාළ මුදල් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට මේ වන විට අනාවරණ වී තිබෙනවා.
පසුගිය සති දෙක ඇතුළතදී නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ගනුදෙනු කරන ලද ගිණුම් පරීක්ෂා කිරීමට කටයුතු කළා. මේ වෙන විට අනාවරණය කරගෙන තිබෙනවා රුපියල් කෝටි 220කට අධික ප්‍රමාණයක් නීති විරෝධීව සංසරණය කරලා තියෙනවායි කියලා මේ මුදල් ආයෝජනය කරලා තියෙනවාද ආයෝජනය කරලා තියෙනවා නම් ආයෝජනය කරලා ලබාගත් වත්කම් මොනවාද කියන කාරණේ සම්බන්ධයෙන් දැනට විමර්ශන කරනවා. ඒ මුදල් යම්කිසි ආකාරයකට නීති විරෝධීව විදේශයන් වෙත යවලා තියෙනවාද? එහෙම නැත්නම් විදේශයන් හරහා මේ මත්ද්‍රව්‍ය ලබා ගැනීමට ගනුදෙනු කිරීම සඳහා උපයෝගී කරගෙන තියෙනවද කියන කාරණේ සම්බන්ධයෙන්වත් විමර්ශන කරනවා. ඒ වගේම කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල්වලට මත්ද්‍රව්‍ය අලෙවි කරන තැනැත්තන් අලුත්ම උපක්‍රමයක් පාවිච්චි කර තිබෙනවා. මේ වාගේ ස්ප්‍රේ කරන උපකරණයේ කරහා මත්ද්‍රව්‍ය දරුවන්ට පාවිච්චි කිරීම සඳහා අලෙවි කරන බවට මේත් ඒ වගේම තව උපකරණයක් වැනි ආකාරයේ ක්‍රමවේදයන් පාවිච්චි කරමින් දරුවන් ගොදුරු කර ගැනීමට උත්සාහ කරන තැනැත්තන් පිළිබඳව තොරතුරු ලැබුණොත් කරුණාකර ඔබ ළඟම තිබෙන පොලිස් ස්ථානයට දැනුවත් කරන්න. එහෙම නැත්නම් 1997 කියන දුරකථන අංකයට දැනුවත් කරන්න. දෙවයිනේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ගේ නම සටහන් කරමින් ව්‍යාජ ලෙස සැකසූ නිල මුද්‍රා සමග නීති විරෝධී කච්චරියක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු කොළඹ දකුණ කොට්ටාශ දූෂණ මර්දන ඒකකයේ විසින් වටලා තිබෙනවා. නාරහෙන්පිට ගජබාපුර ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවටගත් සැකකරු සන්තකයේ තිබී විවිධ පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් 22 දෙනෙකුගේ නිල මුද්‍රා ඇතුළු නිල මුද්‍රා 75ක් සොයා ගනු ලැබුවා. දිවයිනේ විවිධ ප්‍රදේශවල සමාදාන විනිශ්චයකාරවරුන් 43 දෙනෙකු භාවිතා කරන නිල මුද්‍රා බාරයට ගැනීමටත් ව්‍යාජ ලෙස සකස් කරන ලද රියදුරු බලපත්‍ර 5ක් ව්‍යාජ ලෙස සකස් කරන ලද ආදායම් බලපත්‍ර 2ක් බාරයට ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්ගේ නිල මුද්‍රාවකුත් මෝටර් ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව භාවිතා කරන නිල මුද්‍රාවකුත් ඇතුළු විවිධ රාජ්‍ය ආයතනවල භාවිතා කරන නිල මුද්‍රාවල ව්‍යාජ මුද්‍රා පොලිස් බාරයට ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා වෙත සැකකරුවන් බාර දීලා තියෙනවා. නීති විරෝධී ලෙස මෙරටට රැගෙන රුපියල් කෝටි 5කට අධික චොක්ලට් ඇතුළු වෙළඳ භාණ්ඩ ඇතුළත් බහලුමක් රේගු නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කළා. එංගලන්තයේ සිටින මෙරට ව්‍යාපාරිකයෙකු විසින් මහනුවර සහ පුත්තලම ප්‍රදේශවල පදිංචි පවුල් දෙකක පුද්ගලයන්ට මෙම භාණ්ඩ සහ ද්‍රව්‍ය එවා ඇති බවත් කුඩා දරුවන්ගේ සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ ජෑම් වර්ගද එහි තිබී රේගු බහරයට ගත් බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා. රත්නපුර කරන්නාගොඩ ප්‍රදේශයේ නිවසක තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සජීවී පතුරම් 4ක් පතුරම් කොපු 15ක් සහ විදේශීයව නිෂ්පාදිත ජීව අත්බොම්බ 2ක් මෙන්ම බඳුනක වගා කර තිබූ කංසාපැල කිහිපයක්ද සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර මඩකලපුව නගරයේ රන් භාණ්ඩ වෙළඳසැලකින් කොල්ල කන ලද කෝටි 10ක රත්රන් සමග සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මඩකලපුව මූලස්ථාන පොලිසිය කටයුතු කර තිබෙනවා. නිට්ටඹු ප්‍රදේශයේ පසුගිය 11 වෙනිදා රාත්‍රියේදී පුද්ගලයෙකු තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව පොලිසිය සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී කසල බලක සඟවා තිබූ ඝාතනයට යොදා ගැනුණු ආයුධයද සොයා ගැනුණා. කොළඹ කොටුව බස් නැවතුම් පොලේ බස් රථ වලින් කප්පම් ගන්නා කල්ලියක සැකකරුවන් 4 දෙනෙකු පිටකොටුව පොලිසිය මගින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. දැන් බස් වලින් ගියගත්ත. අලිගත්තේ නැහැ. ඇයි ඉතින් ඇමිලිපිටි මෙහෙන් ඉතින් මම ලයිසන් එක ගන්න ආවේ ගොන්නස්සලා ලයිසන් මේ ඕලොඩ් ඩල්ලිය නා ප්‍රෙන්ටිසින් ගත්තා. ඊට පස්සේ අපේ අයියා කෙනෙක් එක්ක මේ හයිවේ බස් එකේ ආවේ. ප්ලෑන් එකේ සල්ලි ගන්න එක කරන්න බෑ. තේරුණාද? ඒවට විතර ලැහැත් වෙන්න බෑ. අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අදහස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත අද ලබා දී තිබෙනවා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රාජ්‍ය අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවී සඳහන් කළේ එම පක්ෂයේ වරම ලබා සිටින ලේකම්වරයාගේ හෝ මැතිවරණ කොමිෂන් සභාව පිළිගන්නා ලේකම්වරයා ලෙස සැලකෙන පුද්ගලයාගේ නාම යෝජනාව පිළිගැනීමට කටයුතු කරන ලෙසට නීතිපතිවරයා දැනුම් දුන් බවයි. අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්වයක් මතුව ඇති අතර මැතිවරණ කොමිෂන් සභාව විසින් ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ඉල්ලා සිටියා. ගරු නීතිපතිවරයා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිට දෙන ලද උපදෙස් වන්නේ මෙම සිද්ධියට අදාළ කිසිදු නෛතික ප්‍රතිපාදන සම්බන්ධයෙන් ගැටලුවක් නොපවතින බවත් ඔවුන් ඉදිරියේ ඇති ඉදිරිපත් සාක්ෂි අනුව අපේ ජනබල පක්ෂයේ ලේකම් වශයෙන් එම පක්ෂයේ වරම ලබා සිටින පුද්ගලයා සහ ඉදිරිපත් අනෙකුත් සාක්ෂි අනුව මැතිවරණ කොමිසම එම පක්ෂයේ ලේකම් වශයෙන් සලකන පුද්ගලයාගේ නාම යෝජනා බාර ගැනීමට කටයුතු කරන ලෙසයි. මේ අතර පූජ්‍ය ගල්ගොඩත්තේ ඥානසාර හිමිට එම මන්ත්‍රී ධුරය ලබා දෙන ලෙස පවසමින් ඊයේ ගාල්ල නගරයේ උද්ඝෝෂණයක් සිදු කළ එම පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂකයා
අද පූජ්‍ය අතුරුලියේ රතනහිමි වැඩ සිටින සදහම් සෙවන විහාරස්ථානයට පැමිණියේ මෙම ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට බව පවසමින් එළි වෙනකම්ම කෝල් ගත්තා. ඉතින් උදේ මට කතා කරපු වෙලාවේ කිව්වා එන්න පන්සලට ඇවිල්ලා පොඩක් කතා කරන්න කියලා මේ ප්‍රශ්නේ ගැන. ඔව් මම එනවා කියලා කිව්වා. ඔයා එනකම් බලන් හිටියා. දැන් ඉතින් පැටිය මම ආවේ බයිසිකල් එන්නේ. මම දුරකථන ගෙවාගෙන එනකොට පොඩ හාමුදුරු පොඩ හිතන් ඉතින් මට දුරකථන තුනක් දුන්නේ නැහැ. ඒ නිසා පොඩම බලන්න අපිට කියලා ගියේ ඔයා එනකම් බලන් හිටියා. එන්න විනාඩි 10කට කලින් තමයි ගියේ. අනතුරුව ඔහු එම විහාරස්ථාන ඉදිරිපිට නිහඬ විරෝධතාවක් නිරත වුණේ මේ ආකාරයෙන්. පූජ්‍ය අතුරුලිය රතන හාමුදුරුවන්ට නිර්දේශයක් ලබා දිය හැකි. නමුත් තීරණය කළ නොහැකි. එක පුජ්‍යලෝ දෙන්නෙකුට යම්කිසි මැරවර කණ්ඩායමකට අවශ්‍ය විදියට മന്ത്രി දුරේ පිළිබඳ තීරණ ගන්න බැරි බව මම ඉතා පැහැදිලිව කියන්න ඕන. සමහර වෙලාවට 20 වෙනිදා පාර්ලිමේන්තුව තුල අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වාඩි නොවෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් රතනහිමිගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේ අද මෙලෙස අදහස් පළ කළා. අතුරුලිය රතන හාමුදුරුව වසර 15ක් පාර්ලිමේන්තුව නියෝජනය කරා බෞද්ධයන්ට සිංහලයන්ට අත්‍යච්ච සෙත මොකක්ද කියලා අපි අහනවා. මේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් වෙනුවෙන් අධිකරණයට යන්න මොකද්ද මේකේ තියෙන අවශ්‍යතාවය? රතන හාමුදුරන්ට කිසිසේත්ම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබා ගැනීමේ සදාචාරාත්මක අහිතියක් නැහැ. ඒ ගම්පහ මිනිස්සු රතන හාමුදුරන්ව ප්‍රතික්ෂේප කරලා ඉවරයි. මේ ඡන්ද ලැබෙන රතන හාමුදුරන්ට නෙමෙයි ගලබඩත්තේ ඥානසාර හාමුදුරන්ට කියන එක අපි රතන හාමුදුරන්ට මතක් කරනවා. මේ කවුරු හරි මෙතන නම්‍යශීලී වෙන්න ඕනේ. එක්කෝ රතන හාමුදුරන්ට තිබුණා ඥානසාර හාමුදුරන්ට මේක දෙන්න සත්භාවයෙන්ම යුක්තව සමාජයට. නැත්තම් ඥානසාර හාමුදුරන්ට තිබුණා මෙතන ප්‍රශ්නයක් තියෙනවා නම් රතන හාමුදුරුවෝ වහන්සේ මේ යන්න කියලා ඒ තනතුර ලබා දෙන්න. මේ മന്ത്രി ධූරය ලබා දීම සඳහා උන්වහන්සේලා දෙනම එකතු වෙලා කවුරු හරි කෙනෙක් මේකට නම් කරලිවල මේ පාර්ලිමේන්තුවට යවන්න කියන කාරණා මේ වෙලාවේ මතක් කරනවා. අනිත් එක මේක රටට ලැජ්ජ කරන එක, සාසනයට ලැජ්ජ කරන්න එපා කියන කතාව අපි මේ වෙලාවේ උන්වහන්සේලා දෙනවටම ප්‍රකාශ කර සිටිනවා. මේ අතර අද පැවති සමුළුවකදී බුදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගල්ගොඩත්තේ ඥානසාර හිමි මෙම ගැටලුව සම්බන්ධයෙන් අදහස් පළ කළා. මෙතන තියෙන්නේ മന്ത്രി ධූරය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. ලේකම්ගේ ප්‍රශ්නේ. විශ්වාසය කඩ කරපු කපටි දෙන්නම් බලාට කියලා සූසයිඩ් ගනේ ගේම් එකක් ගහපු මේ මෝඩ මීහරකෙක් ඉන්නවා මේකේ. ඡන්ද කාලේ දැක්කද කොහේ හරි ඉන්නවා? යකෝ බිල් ආඩන් වගේ වීඩියෝ එකක් දානවා. දැන් රතන හාමුදුරුවෝ උන් නැහැ. ගිවිසුමක් ගහලා දැන් ප්‍රශ්න ගෙනලා දීලා දෙනවා අපේ අතට. දැන් රතන හාමුදුරුවෝ කියන නඩු කියනවා. මම යෝජනා කළා රතන හාමුදුරුවන්ට දැන් මෙයා එන්නේ නැති නිසා ඔබ වහන්සේ මමයි වාඩි වෙලා රටට කියමු. අවුරුදු 15ක් මම පාර්ලිමේන්තුවේ හිටියා. මම මේ ව්‍යාපාරයට නායකත්වය දෙනවා. නවකෙක් විදියට ඥානසාර හාමුදුරුවෝ මගේ ආශිර්වාදයත් ඇතුව පාර්ලිමේන්තුවට යවනවා. දැන් එහෙම කිව්වනම් කොච්චර ලස්සනද? ඒකට එකගත් නැහැ. දැන් මේ විමලදිස කියන පුජ්‍යලයා සමන් පෙරේරාගෙන් පක්ෂය අරගෙන තියෙන්නේ. ලැබෙන පළවෙනි മന്ത്രി ධූරේ සමන් පෙරේරාට දෙනවායි කියලා. දැන් මෙයා එකක් කිවිසුමක් තියෙනවා. ඕගොල්ලෝ දැනන් හිටියද? ඒ රතන හාමුදුරුවෝ ආපහු කිවිසුමක් ගහනවා. අරලේකම් එක්ක ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධූරයක් ආවොත් රතන හාමුදුරුවෝ තමයි තීරණය කරන්නේ. ඒක අපි දැනන් හිටියෙත් නැහැ. දැන් හැංගි කිවිසුම් ගහලා උන් දෙන්නම ලියුම් දාලා නැති ප්‍රශ්නයක් ඇති කරලා දැන් අපෙන් අහනවා මොකද්ද කරන්න කියලා. හරි කැතයිනේ. මෙරට ප්‍රධාන පක්ෂ දෙකම විනාශ වී ඇති මොහොතක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට 3/2 ඡන්ද බලයක් හිමිවීම පිළිබඳ Taman පුදුමයට පත් නොවන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. ඇය මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. ජයවර්ධන ජනාධිපතිගේ බහුබූත ව්‍යවස්ථාවෙන් බිහි වුණ නව ඡන්ද ක්‍රමය යටතේ පළවෙනි වතාවට එක පක්ෂයකට 3/2 ඡන්ද බලය ලැබිලා තියෙනවා. ඉතින් මේක ලොකු ජයග්‍රහණයක් හැටියට දැන් ඒ පාර්ශවයෙන් පෙන්නනවා ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ දෙකම අද විනාශ වෙලා ඉවරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොහෙද කියලා මම දැන් තාම හැමතැනම හොයනවා. සිරිසේන මේක විනාශ කරාට පස්සේ අවුරුදු 5ක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය කැලි කැඩලා CC එකට විසි වෙලා තියෙනවා. විපක්ෂයට ශක්තිමත් නායකයෝ නෑ මේ වෙලාව. කොහෙවත් නෑ. ඉතින් එවැනි වෙලාවක විපක්ෂය මේ වාගේ අඩු ඡන්ද ලබා ගන්න එක මට නම් පුදුමයක් නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ බොහෝ ටික දෙනාටයි නාම යෝජනා ලැබුණේ. ඒ අයගෙන් වැඩි දෙනෙක් දිනාගත්තා. පෙරදිනේ බොහෝ ටික දෙනයි. දැන් දිනුවට පස්සේ මොකද වුනේ? අමතිකන් ගැන තීන බල හිටපු මෛත්‍රීපාල සිරිසෙන්ට මොකක්වත් නැහැ. වෙනස් වෙනින් පොහොට්ටුවට ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමහරුන්ට ලැබිලා තියෙනවා. ඒගොල්ලෝ පොහොට්ටු පක්ෂයේ සමාජිකත්වයේ දත්ත අය. එතනින්ම පක්ෂය හාන්සි.